आयबोवान කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල සතිපතා ඉන්දියාවෙන් ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100 බැගින් ගෙන්වීමට අනුමැතිය. ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් 500 දෙනාගෙන් 200කටම ඔක්සිජන්. ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත්කොට සඳුදා ගැසට් කෙරේ. පළාත් සංචරණ සීමා නීතිය දැඩිව ක්‍රියාත්මකයි අජිත් රෝහණ කියයි. පළාත් මායිම්වල දිගු පෝලිම්. ජීවිත ආරක්ෂාව පතා ස්වයං වාරණයකට යන්නයි සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලයි. එන්නත් කරණයට පොර කෑම නිසා කොවිඩ් පොකුරු හැදෙන්න පුළුවන්. ආචාර්ය ජීවන්දර අනතුරු අඟවයි. ඊයේ දිනට පමණක් කොවිඩ් මරණ 155ක්. මුඛ ආවරණ භාවිතයෙන් පසු ගිනි තියන්න ආචාර්ය අජන්තා ඉල්ලයි. රටේම ඉතිරිව ඇත්තේ තවත් ඇඳන් 1500ක් පමණයි. රටේම දැඩි සත්කාර ඒකකවල ඉතිරිව ඇත්තේ ඇඳන් 20යි. අමරිකාවේ ටෙක්සාස්හි ළමා දැඩි සත්කාර ඒකක පිරියයි. ජීවිත ආරක්ෂා කරන්න බැරි මැති ඇමතිවරු ඉල්ලා අස්වෙන්න ඕනේ රාජ්‍ය ඇමති විදුර කියයි. කරවල හාල් මැස්සන් ආදී ආනයනික භාණ්ඩ 7ක බද්ද තවදුරටත් දීර්ඝ කරයි. ඉන්දියාවේ PCR පරීක්ෂණයක් රුපියල් 2600යි. ලංකාවේ 6500යි. රුපියල් 3900ක් හොරා කන්නේ කවුදැයි මුජබර් රසයි. එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබී විනාශ වූ භාණ්ඩවලට වන්දි දෙන්නැයි ශ්‍රී ලාංකික අයිතිකරුවන් රජයෙන් ඉල්ලයි. ගුරු වැටුප් ඔන්ලයින් පෙත්සම අත්සන් කිරීම ආරම්භේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉහළ යන කොවිඩ් රෝගීන්ට ලබා දීම සඳහා සතිපතා ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100 බැගින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා පවසනවා. පළාත් සංචරණ සීමා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නමුත් පළාත් මායිම් වලදී දිගු පෝලිම් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. රජයේ තීන්දුව ගැන කිසිදු සතුටක් නැති බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලන්නේ ජනතාව වහා ස්වයං සීමා පනවා ගත යුතු බවයි. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීක්‍රයෙන් ඉහළ යාමත් සමග බරපතල ඔක්සිජන් අවශ්‍යතාවයක් පැන නැගී තිබෙනවා. අප මීට දින 2කට පෙර ප්‍රවෘත්ති ඔස්සේද මේ පිළිබඳ වාර්තා කළා. සතිපතා ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100 බැගින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසර ලබා දී තිබෙනවා. දැනට දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 72ක් පමණ වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා පවසන්නේ. මේ තත්ත්වයේද දිනපතා ඉහළ යන බව ඔහු පෙන්වා දෙනවා. ජාතික රෝහලේ මෙවන විට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 500ක් පමණ වනවා. ඉන් 200 දෙනෙකුටම ඔක්සිජන් ලබා දීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. මේ කරුණු සාකච්ඡා කෙරුණේ අද පෙරවරුවේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය පැවති සාකච්ඡාවකදී. දැනට නිකුත් කර ඇති සමහර සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍රය සඳුදා නිකුත් කරන බවද අමාත්‍යවරිය ප්‍රකාශ කළා. ඊයේ මධ්‍යම රාත්‍රියේ පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණා. ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහනයද අත්හිටුවා තිබෙනවා. සංචාරක සෞඛ්‍ය ගුවන්තොටුපළ වරාය ඇඟලුම් කර්මාන්ත කෘෂි කර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණයට අවසර හිමි වනවා. මේ කාණ්ඩ සඳහා අවසර හිමි වුවද ඔවුන්ද දැඩි පරීක්ෂාවට ලක් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. නමුත් අප වාර්තාකරුවන් පවසන පරිදි පළාත් මායිම් රාශියක අද පෙරවරුවේද දිගු පොලිම් දක්නට ලැබුණා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.
මේ අතර අන්තර් පළාත් බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අන්තර් පළාත් බස් රථ සියල්ලම නවතා දමන්නට තීන්දුවක් කරගෙන තියෙනවා. අන්තර් පළාත් අතර ගමනාගමනය සම්පූර්ණයෙන් පායේ සීමා කරන්නට ලබා තිබෙන උපදෙස් මතයි නතර කරන්න අපි තීන්දුව කරේ. පළාත් තුල ධාවනය වන බස් රථ වලත් කිසියම් අඩුවක් දක්නට ලැබේ. රජය සංචරණ සීමා පනවන තෙක් බලා නොසිට තම ජීවිත ආරක්ෂාව සඳහා ස්වයන් සීමාවන් පනවා ගන්නයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටිනවා. ඊයේ දිනේදී අලුතෙන් සංචරණ සීමා කිසිවක් පනවල නැහැ. අපි බලාපොරොත්තු වෙන විදිහේ කිසිදු සංචරණ සීමාවක් රට තුල පනවල නැහැ. පවතින සංචරණ සීමාව තමයි නැවත වරක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ මොහොත ඉතාමත්ම භයානකයි සහ බැරෑරුම් 150කට ආසන්න ජීවිත සංඛ්‍යාවක් දෛනිකව අහිමි වෙනවා. අපි මේ සතියන්තයේ වගකීමෙන් හැසිරීලා නිවෙස් වලට අවශ්‍ය බඩු බාහිර ආදිය රැස් කරගෙන අපි ලබන සඳුදා දිනේ ඉඳලා අපි සියලු දෙනා එකතු වෙලා සොයන් සංචරණ සීමා පාලනයක් මේ රටේ ඇති කරමු. ආණ්ඩුවේ සහ බලධාරීන් සෞඛ්‍ය බලධාරීන් ඇතුළු සියලු දෙනාට අපි ආරාධනා කරනවා කේක් කාලා වායු සමීකරණය කරපු කාමර ඇතුළේ ඉඳන් තීරණ ගන්න නැතුව බිමට ඇවිල්ලා මේ විශාලා මහනුවර පය තියලා ඇවිදින්න මිනිස්සු විඳින දුක බලන්න. මාතර වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති එන්නත් කරන වැඩසටහනට අද අති විශාල පිරිසක් සෞඛ්‍ය මාර්ග නීති කඩ කරමින් එක්ව සිටිනු දක්නට ලැබුණා. මෙසේ එක් රැස්වීම කොවිඩ් පොකුරු නිර්මාණයට අවස්ථාවක් බවයි ආචාර්ය චන්තිම ජීවන්තර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ. අතිවිශාල ලෙස ඒකරාශී වීම වෛරසය බෝවීමට ප්‍රධාන හේතුවක් බවද ඔහු පෙන්වා දෙනවා. පසුගිය 14 වෙනිදා සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 155ක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5775ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දින 10 තුල සිදුව ඇති මරණ සංඛ්‍යාව 1130ක්. මේ අතර දුරකථනයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ වසරක කාලයක් ඇතුළත තුන්වන එන්නතක් හෙවත් බූස්ටර් එන්නතක් ලබා දිය යුතු බවයි. දෙවන ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ ලෙඩේ ආවොත් ආයි ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ කියලා එකක් නෑ. එතකොට තවත් ප්‍රතිශක්තිය තව වැඩි වෙනවා. අපි ඉන්ජෙක්ෂන් එක කියන්නේ ලෙඩේ දෙනවා වගේ විතරයි. නමුත් රෝග ලක්ෂණ එන්නේ නැහැ. ඒත් වෛරස් එකක් වගේ එහෙම දෙනවා. ලෙඩේ එන්නේ නැහැ. නමුත් ඇඟෙන් ඒකට විරෝධය දාන ඇන්ටිබොඩි ප්‍රතිදේහ හදනවා. ලෙඩේ හැදුනත් වෙන්නේ ප්‍රතිදේහ තවදුරටත් ලොකුවට හැදෙන එකයි. ඒ ප්‍රතිදේහ ප්‍රමාණය කාලයත් එක්ක ටික ටික අඩු වෙනවා. I think වැක්සින්ස් වලට අවුරුද්දක් වගේ මේ අලුත් වැක්සින්ස් වලට කීයක්ද කියන එක අපි හරියට තාම දන්නේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මාස 6ක් උත් අවුරුද්දක් අතර කාලය වෙනකොට ඒකේ බලපෑම අඩු වෙයි කියන එක. ඒකට අපිට බූස්ට් එකක් අවුරුද්දක විතර කාලයකදී මාස 6කට එහා ගිහිල්ලා අවුරුද්දක අතර කාලයකදී අවශ්‍ය වෙයි කියන එකේ අදහසක් තියෙනවා. මේ අතර එක්සත් අරාබි එමිරාජ්‍යයට යන ගුවන් මගීන්ට අධි සංවේදී රැබිඩ් PCR පරීක්ෂණාගාරයක් අද කටුනායකදී ආරම්භ කරනවා. මේ අතර රජය කළ යුතු දේවල් පෞද්ගලිකාංශයට බහර දීම නිසා අද නිවැරදි කොවිඩ් දත්ත පවා අහිමි වී ඇති බව රසායනාකාර වෘත්තීය වෙදින්ගේ සංගමේ රවි කුමුදේශ් මහතා පවසනවා. සංචාරකයන්ගේ ආගමනිකයන්ගේ සියලු පරීක්ෂණ ටික කරන්න ප්‍රයිවට් සෙක්ටර් එකේ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ කරන්න පුළුවන්කම තියෙද්දි සෞඛ්‍ය ලේකම්වරයා ඒක පවරනවා පෞද්ගලිකාංශය. ඊයේ පෙරේදා පිටරට එන ශ්‍රමිකයන්ගේ පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බා. ඒක අපි ගුවන්තොටුපළ රසායනාගාරයේ කරමු සෞඛ්‍ය සේවාවට අයිති රසායනාගාරයේ කරමු කිව්වම සෞඛ්‍ය ලේකම්වරයා ඒක ආයේ නැවත යවනවා පෞද්ගලිකාංශයට. දැන් මේ විදිහට Tamanට එන වගකීම් සියල්ල පිට ආයතන වලට පැවරුවාම ඒව පාලනය කර ගැනීමේ හැකියාවක් නැහැ. දැන් සංචාරකයන්ගේ පරීක්ෂණ ටික සියල්ල පෞද්ගලිකාංශය කරද්දී රටට ඩෙල්ටා ප්‍රභේදයට විදිහ අපිට හොයාගන්න බැරි වෙනවා. ජීවිත බෙලිගනිමින් සිටින කොවිඩ් මාරයා කෙසේ හෝ පරාජය කළ යුතුයි. අප නැවත නැගී සිටිය යුතුයි. එහිලා කොවිඩ් වල සත්‍ය තත්ත්වය ඔබට වාර්තා කිරීම මාධ්‍ය අපේ වගකීමක්. එසේම ඔබද මමද බියකරු කොවිඩ් මරණයකට ගොදුරු නොවීමට නිවැරදිව දැනුවත් විය යුතුයි. ඒ සඳහා අප ප්‍රවෘත්ති විකාශය තුළ සාධාරණ කාලයක් වෙන් කිරීමට ක්‍රියා කර තිබෙනවා. අද වන විට ඉතිරිව ඇති සත්‍ය ඇඳන් ප්‍රමාණය සහ දැඩි සත්කාරයකගේ ඇඳන් පිළිබඳව අප දැනුවත් විය යුතුයි. මේ වාර්තාව වත්සලා හෙට්ටිමුල්ලගෙන්. කොවිඩ් රෝගයේ බරපතලම අවස්ථාව නියුමෝනියාව සෑදී හුස්ම ගන්න බැරිවීම. එවන් අවස්ථාවක ඔක්සිජන් දිය යුතුමයි. ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබඳ නිවැරදි තොරතුරු අප බලධාරීන් හමුවේ ලැබුවා. අද ඊට ඉතා ධනාත්මක පිළිතුරක් සෞඛ්‍ය ඇමතිවරියගෙන් ලැබුණා.
දැන් අපේ අවධානය යොමු වන්නේ රෝගීන් සඳහා වන ඇඳන් සම්බන්ධවයි. අපේ රටේ රජය සහ පෞද්ගලික අංශයේ ඇඳන් ප්‍රමාණය කොපමණද? දැඩි සත්කාර ඒකකවල ඇඳන් කීයක් ඉතිරි වෙලාද? මේ සියත අපේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා. රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන වර්ගීකරණයක් යටතට ගත්තාම මධ්‍යස්ථාන 4ක් තියෙනවා. පළවෙනි කාණ්ඩය තෘතීක සේවා මධ්‍යස්ථාන, දෙවෙනි කාණ්ඩය ද්විතීක සේවා මධ්‍යස්ථාන, තුන්වෙනි එක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, හතරවෙනි කාණ්ඩය පෞද්ගලික රෝහල් හා බද්ධ වෙච්ච පෞද්ගලික මධ්‍යස්ථාන. සියලුම මධ්‍යස්ථානවල එකතුව ගත්තාම රෝගී සත්කාර කැඳවල් 34342ක් ලංකාවේ තියෙනවා. එයින් 32787ක ප්‍රමාණයක් මේ මොහොතේ වෙදි පිරලා තියෙනවා. දැඩි සත්කාරක එක කැඳවල් අපිට 189ක ප්‍රමාණයක් රාජ්‍ය අංශය සතුව තියෙනවා. ඊපස්සේ පෞද්ගලික අංශයේ දැඩි සත්කාරක ඒක කැඳවල් අපිට 26ක ප්‍රමාණයක් තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තම ආසන්න වශයෙන් 210ක විතර ප්‍රමාණයක් දැඩි සත්කාරක එක කැඳවල් අපිට තියෙනවා. මේ මොහොතේදී දැඩි සත්කාරක එක කැඳවල් වල රෝගීන් 190ක විතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. ධාරිතාව සම්පූර්ණ වෙමින් යන අවස්ථාවක අපි මේ මුහුණ දීගෙන යන්නේ. එහිදී අපි රෝගී සත්කාරක සේවල් ගුණාත්මකව පවත්වා ගැනීම හා අවශ්‍ය රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් අවශ්‍ය කටයුතු සිදු කරන යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. කියන්නේ රජයේ වශයෙන් කොච්චර දේවල් කොච්චර සෞඛ්‍ය පහසුකම් හදලා දුන්නත්, රජයේ වශයෙන් කොච්චර දැඩි සත්කාරක ඒක කැඳවල් වැඩි කරලා දුන්නත්, රජයේ වශයෙන් කොච්චර සත්කාරක ක්‍රියාකාරකම් වලට සෞඛ්‍ය සේවකයන් හා අනෙකුත් සියලුම සේවකයන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් දැඩි කැපවීමකින් ක්‍රියා කරත් මහ ජනතාව, මම ඇතුළු මහ ජනතාව අපේ වගකීම අපි හරි ආකාරයෙන් ඉෂ්ට කරේ නැත්නම් මේක ජයග්‍රහණය කරගන්න බෑ. රජය, ජනතාව සහ මාධ්‍ය මේ තුන්ගොල්ලෝ එකතු වෙලා මේක මැඩපවත්තිය හැකි. ඔබව පරිස්සම් කරගන්න. ඔබව පරිස්සම් කරගන්න එකෙන් කරන්නේ ඔබ පරිස්සම් වෙන එක විතරක් නෙවෙයි, රට පරිස්සම් වෙන එක. ඇත්තටම අලුතින් ඇඳන් අවශ්‍ය වේවි. දැඩි සත්කාර ඒකක ඇඳන් පවා උවමනා වේවි. ඇඳන් අලුතින් සාදා ගැනීමට ඇති හැකි හැම කෙනෙක්ම මේ වෙලාවේ සහාය දීම වැදගත්. ඊටත් වඩා වැදගත් වන්නේ දැඩි සත්කාර ඒකකයේ ඇඳකට යන්නේ නැතිව සිටීමයි. අපේ ජීවිත වටින්නේ අපිට, අපේ පවුලේ අයට, අපේ ආදරණීයන්ට. එහෙම නැතිව මැති ඇමතිවරුන්ට හෝ රජයට නෙවෙයි. ඒ නිසා සියත අප ඔබෙන් ආදරයෙන් ඉල්ලන්නේ කොවිඩ් වෛරසයට ගොදුරු වන්නේ නැතිව සිටීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දරන ලෙසයි. සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින ලෙස අප ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මුවාවරණ පැළඳීම අනිවාර්ය බව අප දන්නවා. එක් විනාඩියකට මුවාවරණ ගැලවුවහොත් ඔබට කොවිඩ් ආසාදනය විය හැකි බව ඔබත් මමත් ඉතා හොඳින් දන්නවා. එසේම අප භාවිතා කරන මුහුණු ආවරණ වලට කුමක්ද කළ යුත්තේ? එය තවත් කොවිඩ් වෛරස ව්‍යාප්ත කරන සාධකයක් නොවිය යුතුයි. මේ වාර්තාව ගෙන එන්නේ තරණි මේකලා. කොවිඩ් ආරම්භයේදී භාවිතා කළේ එක් මුවාවරණයක් පමණයි. අද මුවාවරණ දෙකක්ම භාවිතා කළ යුතු වනවා. මේ භාවිතා කරන මුවාවරණ තුලත් අනිවාර්යෙන්ම කොවිඩ් වෛරසය රැඳෙනවා. භාවිතයෙන් පසු මුවාවරණ වලට කුමක්ද සිදු කළ යුත්තේ? මේ ඒ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය අජන්තා පෙරේරා. මිලියන 22ක් ජනතාව මුඛාවරණ පළඳිනවා. ඒ අතරතුරේ සමහර අය මේ පාවිච්චි කරන්නේ දෙපාරක් පමණයි. එය සෞඛ්‍ය ආරක්ෂා වීම සඳහා. ඒ කියන්නේ අපේ රටේ සෑහෙන මිලියන ගණන් මුඛාවරණ විසි වෙනවා. බහුතරයක් පිරිස මේ මුඛාවරණ විසි කරන්නේ කිසිසේත්ම ඒවා සෞඛ්‍ය ආරක්ෂිත කරලා නෙමෙයි. තමන් පාවිච්චි කරලා විසි කරන්නට පෙර කරුණා කරලා උණු වතුර මේ මුඛාවරණේ තම්බලා ඒ වෛරසය විනාශ කරන්න විෂ බීජ නාශකයක් පාවිච්චි කරලා සෝදලා මේ විසි කරන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. තැන් තැන්වල මේ මුඛාවරණ දාලා යන්න එපා. හුඟක් අය හිතන එකක් තමා මම ආරක්ෂා වුණා. දැන් මට මේ මුඛාවරණයෙන් ඇති වැඩක් නැහැ. මං ඒක නිසා මේක කොහාට හරි විසි කරනවා කියන පරමාර්ථයෙන් සුපුරුදු පරිදි ශ්‍රී ලාංකික ජනතාව මේවා විසි කරන බව අපි දන්නවා. ඔබටම මේ වෛරසය නැවත එන්න පුළුවන් නිසා මේ සෞඛ්‍ය ආරක්ෂිතව පරිහරණය කරන්න කියන එක. කොරෝනා රෝගීන් පාවිච්චි කරපු මුඛාවරණ කෙල වගේ දේවල් මේක එකතු වෙලා තියෙනවා. මේවා කිසිසේත්ම කසල ගොඩවල් වලට දැමීම සුදුසු නැහැ. අනිවාර්යයෙන්ම මේ රෝගීන් පාවිච්චි කරපු මුඛාවරණ පුලුස්සන්න අවශ්‍යයි. මේ කොළොත්
කොරෝනා රෝගය විශාල ප්‍රතිශතයකින් අඩු කරගන්නට පුළුවන් වෙනවා. කිසිසේත්ම මුඛාවරණ කස්සලත් එක්ක දෙන්න එපා. තමන්ගේ ගෙදර පාවිච්චි කර මුඛාවරණ ටික පරිසර විද්‍යාඥවරයෙක් වුණත් මම කියනවා අද පුළුස්සන්න. වගකීම දරන්න දැන්. මොකද ඒකට හේතුව මේ රට බේරගන්න පුළුවන් එකම ක්‍රමය මෙය විය හැකි. කරුණාකර ඔබේත් දරුවන්ගේත් මතු උපදින්නට සිටින දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියලා අප ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම භාවිතයෙන් පසු මුව ආවරණ ගිනි තබා විනාශ කරන ලෙසද අප ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉන්දියාවේ කොවිඩ් PCR පරීක්ෂණයකට ශ්‍රී ලංකා මුදලින් වැයවන්නේ රුපියල් 2600ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොජබ රහමාන් මහතා පවසනවා. ඒත් ලංකාවේ PCR පරීක්ෂණයක මිල රුපියල් 6500ක් බව පෙන්වා දෙන මොජබ රහමාන් මහතා ඉතිරි රුපියල් 3900 හොරා කන්නේ කවුදැයි ප්‍රශ්න කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලංකාවේ ඊයේ පෙරේදා PCR පරීක්ෂණය සඳහා ගැසට් කරපු ඒ මුදල අපි බැලුවොත් අපේ අල්ලපු රට ඉන්දියාවේ PCR පරීක්ෂණයක් සඳහා චෙන්නයි වල තියෙන ඇපොලෝ රෝහලේ ගන්නේ ශ්‍රී ලංකා මුදලෙන් රුපියල් 2600යි. බංගලාදේශය යන්නේ රුපියල් 2300යි. ලංකාවේ මුදලින්. ඇයි ලංකාවේ රුපියල් 6500ක් ගන්නෙ? ඇයි මේ තරම් මිනිස්සු මේ අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ මේකිනුත් මංකොල්ල කන්න ඉඩ දීලා තියෙන්නේ ආණ්ඩුව. අපිට සැකයක් තියෙනවා ආණ්ඩුවේ ඉන්න ලොක්කොත් මේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා ඉන්නවාද කියලා. දැන් මේ ආණ්ඩුවේ മന്ത്രിවරයෙක්ම කියනවා විමල් වීරවංශ හැමතුමාගේ පක්ෂයේ ඉන්න മന്ത്രിතුමා පස්වෙනිදා සිට දෛනික ආසාදිතයන් 5000 පැන්න. හමුදා ලොක්කෙක් වෛද්‍යවරු දෙදෙනෙක් දත්ත වෙනස් කළා. මුසම්මිල් හෙලිදරව්ව. කවුද මේ හමුදා ලොක්කා? කවුද මේ වෛද්‍යවරු දෙදෙනා? එහෙනම් අද ආණ්ඩුව කියන මේ දත්ත ගැන කිසිදු ආකාර විශ්වාසනීය භාවයක් අද වෙනකොට නැති වෙලා තිබෙනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරමින් සහන සලසන්න බැරි මැති ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ජීවිතය ඉල්ලන මිනිසුන්ව මරණ බියටම තල්ලු කරන්නේ ඇයිදැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා. ඕස්ට්‍රේලියාවේ සංචිත තිබුණත් අපට අතේ සතේ නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ අතර ප්‍රකාශ කරනවා. ලොක්ඩවුන් කළාට පසු එන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කවුදැයි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කරනවා. මේක වහන්න ඕනේ. නොවහ කොහමද? මේක මාසයක් වහන්න ඕනේ. මිනිස්සුන්ට මාසයකට ආහාර පාන ටික ලැබෙන්න සලස්සන හැම ගෙදරකටම. වෛද්‍යවරු කියන දේ අහන්න නැතුව දේශපාලකයෝ කියන දේවල් තවදුරටත් ඇහුවොත් 22000 නෙමෙයි ඊටත් වැඩි ප්‍රමාණයක් මරණ ප්‍රමාණයකට යන්න සිද්ධ වෙනවා. කොරෝනා රෝගයෙන් ව්‍යාප්ත වෙලා නිදන්ගත වෙන නිසා. ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට පුළුවන් මාස 6ක් හරි ගිහරට වහන්න. මොකද ඒ අය සතුව තියෙන ජාත්‍යන්තර සංචිතයක් විශාල ලෙස ඕනි වෙච්ච වෙලාවක පාවිච්චි කරන්න විදේශුන්නේ. අපිට එහෙම ජාත්‍යන්තර සංචිතයක් නැහැ. ඉතින් ඒක තේරෙන්නේ නැතුව අපිට කියත හැකි වහපන් හරි වැව්වා. ඊට පස්සේ කන්නේ කොහොමද? තෙල් ගේන්නේ කොහොමද? බෙහෙත් ගේන්නේ කොහොමද කියන ප්‍රශ්න වලට උත්තරේ පාර්ශවයන් විසින් කියන්නේ නැහැ. මිනිස්සුන්ගේ ඉරණම තීරණය කරන්නට ඕනේ මිනිස්සු. එසේ තීරණය කරගන්න උදව් වෙන්න බැරි රජයක් ඉන්නවා නම් ඒ රජය ඉවත් විය යුතුයි. ඒ රජයේ තුල යම්කිසි අමාත්‍යවරු ඉන්නවා නම් ඒ වගකීම ගන්න බැරි, ඒ වගකීම දරන්න බැරි, එයයි ඉල්ලා අස්විය යුතුයි. මිනිස්සු ඉල්ලන්නේ ජීවිතය. ඇයි අපි එවැනි මිනිස්සුන්ට තව තවත් ඒ මරණ බය වෙතම තල්ලු කරන්නේ? මේ විශේෂඥයෝ ලබා දෙන තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ වහම ක්‍රියාත්මක වෙන්න ඕනේ. දවසක් ප්‍රමාද වෙනවා කියන්නේ මරණ ගණනාවක් වැඩි වෙනවා. මේ වෙලාවෙවත් දේශපාලනය කරන්නේ නැතුව කොරෝනා තුලින් Taman කැපිලා පේන්නේ එහෙම නැත්නම් අපි තමයි හරියටම කරේ කියලා කියන්න ලෑස්ති වෙන්නේ නැතුව මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේර ගන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ක්‍රියාත්මක කරන්න ඒ තුලින් විතරයි ජීවිත ගණනාව බේර ගන්න අවස්ථාව තියෙන්නේ. එක මරණයක් වෙනකොට 100ක් වෙනකොට 500ක් වෙනකොට 5000ක් වෙනකොට නිහඬවී ඉන්නත් මරණ සංඛ්‍යාව 10000 කිව්වට පස්සේද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂයේ කණ්ඩායම ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම හෝ රට වහනවද නැද්ද කියන කාරණාව තියෙන්නේ කොවිඩ් බලධාරීන්ට. ඒක දේශපාලඥයාගේ කාර්යයක් නෙමෙයි. අමරිකාවේ ටෙක්සාස්සේ ළමයින් සඳහා වන දැඩි සත්කාර ඒකකය සම්පූර්ණයෙන්ම පිරිගොස් ඇතැයි ප්‍රාන්ත විනිසුරු ක්ලේ ජෙන්කින්ස් ප්‍රකාශ කර තිබෙනවා. ඔබේ දරුවාට ඉඩ ලබා ගැනීමට තවත් දරුවෙකු මිය යන තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි ප්‍රාන්ත විනිසුරුවරයා පැවසූ බවයි වාර්තා කරන්නේ. තුන්වන බූස්ට එන්නත ප්‍රතිශක්තිය අඩු නිදන් රෝග ඇති අයට පමණක් කඩිනමින් ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. යුරෝපයේ වැඩිම කොවිඩ් මරණ ඊයේ රුසියාවෙන් වාර්තා වුණා.
සමස්ත මරණ සංඛ්‍යාව 1,68,000 ඉක්මවා ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ටෙක්සාස් සී ඩලස් ප්‍රාන්තයේ ළමයින් සඳහා වන දැඩි සත්කාරයකය සම්පූර්ණයෙන් පිරී ගොස් තිබෙනවා. ඒ කොවිඩ් ආසාදිත දරුවන්ගෙන් මේ නිසා වෙනත් ආබාධ උත්සන්න වූ දරුවන්ට ප්‍රතිකාර කිරීමට දැඩි සත්කාරයකගේ ඉඩ නැති බව ප්‍රාන්ත විනිසුරු ක්ලේ ජෙන්කින්සී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබෙනවා. ඔහු පවසන්නේ ඔබේ දරුවාට ඉඩ ලබා ගැනීම සඳහා තවත් දරුවෙකු මිය යන තෙක් බලා සිටීමට සිදුවනු ඇති බවයි. අඩුම වශයෙන් පැය 24ක් සඳහාවත් දැඩි සත්කාරයකගේ ඉඩ නැති බව ප්‍රාන්ත විනිසුරුවරයා පවසනවා. දැඩි සත්කාරයකගේ ඇඳන් හිඟයට අමතරව බරපතල වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟයක්ද පවතින බව ඔහු පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බූස්ට් එන්නත ලබා දීමේ පෙර ප්‍රතිපත්තිය වෙනස් කර තිබෙනවා. ඒ අනුව නිදන්ගත රෝග ඇති ප්‍රතිශක්ති අඩු පුද්ගලයින්ට කඩිනමින් තුන්වන එන්නත ලබා දීමටයි තීරණය කර ඇත්තේ. ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය තීරණය කර ඇත්තේ තුන්වන එන්නත් මාත්‍රාව සඳහා ෆයිසර් සහ මොඩර්නා ලබා දීමටයි. ඇමරිකා එක්සත් ජනපදයේ දත්තවලට අනුව එරට වැඩිහිටි ජනගහනයෙන් 2.7% ප්‍රතිශක්ති උණතාවෙන් පෙළෙනවා. යුරෝපයේ වැඩිම මරණ රුසියාවෙන් වාර්තා වනවා. කොවිඩ් ආසාදිතව මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 1,70,000කට ආසන්නයි. එන්නත්කරණය වේගවත් කිරීමට රුසියානු බලධාරීන් පියවරගෙන තිබෙනවා. නමුත් තුන්වන කොවිඩ් රැල්ල දිනපතා මරණ වැඩි කරමින් වේගයෙන් ගමන් කරන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පැය 24ක් තුළ රුසියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 850 සීමාව පසු කර තිබෙනවා. සෑම පැය 24කට වරක් 22,000කට වැඩියෙන් නව ආසාදිතයින් වාර්තා වන බවයි සඳහන් වන්නේ. රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් සියලු මොස්කව් වැසියන්ට එන්නත් ලබා දීම කඩිනම් කිරීමට පියවරගෙන තිබෙනවා. මිලියන 146ක සමස්ත ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇත්තේ මිලියන 30කට ආසන්න පිරිසක් බවයි වාර්තා වන්නේ. මේ අතර ජර්මන් රාජ්‍ය, ඊශ්‍රායලය, තුර්කිය සහ ඇමරිකා එක්සත් ජනපදය කොවිඩ් අවදානම් වැඩිම රටවල් ලෙස නම් කර තිබෙනවා. ජර්මන් රාජ්‍ය පවසන්නේ පූර්ණ එන්නත්කරණයෙන් තොරව ජර්මනියට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැති බවයි. එසේම අවදානම් සහිත රටවල සංචාරකීන් අනිවාර්යෙන්ම දින 10ක් නිරෝධායනයට ලක් කිරීමට ජර්මන් රාජ්‍ය තීරණය කර තිබෙනවා. පිලිපීනයේ මෙතෙක් පනවා තිබූ ඉන්දීය සංචාරක තහනම අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ සමගම තවත් රටවල් 9ක සංචාරය තහනම් කිරීමට පිලිපීනය තීරණය කර ඇති බව වාර්තා වන්නේ. මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව පුරා බරපතල ලෙස ව්‍යාප්ත වී තිබීම සංචාරක තහනමට හේතුව බව පිලිපීනය පවසනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය සේවකින්ට සේම කැනඩාවේ රාජ්‍ය සේවකින්ටද පූර්ණ එන්නත්කරණය අවසන් වන තෙක් සේවයට පැමිණීමට අවසර දෙන්නේ නැති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. හාල්මැස්සන් කරවල ඇතුළු වෙළඳ භාණ්ඩ 7කට මෙතෙක් පනවා තිබූ බද්ද දීර්ඝ කර තිබෙනවා. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදන දෙකක් අවලංගු කර විශේෂ වෙළඳ භාණ්ඩ කිහිපයක බදු මුදල් වළංගු කාලය සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව ගැසට්ටුව ප්‍රකාරව විශේෂ වෙළඳ භාණ්ඩ වර්ග 7ක බදු මුදල් වළංගු කාලය සංශෝධනය කර තිබෙන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව ආනයනික හාල්මැස්සන් සහ කරවල කිලෝග්‍රෑමයකට රුපියල් 100ක බද්ද ඉදිරියටත් ඒ ආකාරයෙන්ම තිබෙන අතර වෙන්ඩරු කිරිවලින් නිෂ්පාදිත තැවරුම් සහ අනෙකුත් නිෂ්පාදන සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 880ක බද්දද ඒ ආකාරයෙන්ම වසරක කාලයක් සඳහා නව ගැසට්ටුවෙන් දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම උළුහල් කිලෝග්‍රෑමයකට තිබූ රුපියල් 50ක බද්දද කුරක්කම් පිටි සඳහා කිලෝග්‍රෑමයකට තිබූ රුපියල් 150ක බද්ද සහ අබ ඇට කිලෝග්‍රෑමයකට තිබූ රුපියල් 62ක බද්දද නොවෙනස්ව වසරක කාලයක් සඳහා ගැසට්ටුවෙන් දීර්ඝ කර තිබෙනවා. මේ අතර ජලීය ආකාරයේ හෝ එසේ නොවන ආකාරයෙන් වූ හෝ එකතු කරන ලද කැටි නොගැසීමේ කාරකයෝ නිදහස් පාවීම සඳහා වන ද්‍රව්‍ය කඩංගු වන්නා වූ ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ආනයනික මේසලුණු සහ ස්වභාවික තත්ත්වය වෙනස් කළ ලුණුවලට පනවා තිබූ බද්දද අහෝසි නොකර නව ගැසට්ටුව යටතේ එම ද්‍රව්‍ය සඳහාද කිලෝග්‍රෑමයකට රුපියල් 40ක බද්ද දීර්ඝ කර තිබෙනවා. කෙසේ වෙතත් ඖෂධ නිෂ්පාදනයට ගන්නා ලුණුවලට එම බද්ද ක්‍රියාත්මක වන්නේ නැති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මෙම නියමය 2021 අගෝස්තු මාස 12 වන දින සිට ආරම්භ වන වසරක කාල සීමාවක් සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බදු පනතේ දෙවන වගන්තියේ තුන්වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව වළංගුව පැවතිය යුතු බවයි එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ගහින් වැටුණු මිනිහට ගුණා ඇන්න වගේ බහණ්ඩ 7ක මිලද ඉහළ දමා ඇතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
රට හදන්න බාරගත් පාලකයින්ම රටම රවට්ටලා දෙවියන්ට රට බහර දී ඇති බවයි සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ. දැන් මොළ 7න් බාණ්ඩ 7ක බදු ඊයේ දවසේ වැඩි කරා. හාල්මැස්සු කිලෝ එකක් රුපියල් 100න් වැඩි කරා. කරෝල කිලෝ එක රුපියල් 100න් වැඩි කරා. උළුහාල් කිලෝ එකක් රුපියල් 50කින් වැඩි කරා. අබ කිලෝ එක අබ සරණයි රුපියල් 62කින් වැඩි කරා. කිරි ආශ්‍රිත නිෂ්පාදන රුපියල් 800කින් වැඩි කරා. එතකොට සලුව විතරයිනේ දැන් කුරක්කම් පාට තියෙන්නේ. කුරක්කම් කිලෝ එකත් රුපියල් 150කින් බද්ද ගහලා ඔන්න වැඩි කරා. මේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ ගියා වගේ මේවා ඉහළ ගිහිල්ලාද? මේ බදු ගහන්නේ කාටද? අර ගහෙන් වැටිච්ච මිනිහට රාජපක්ෂවරු ඇනෑනේ යන ගමනේ අනිනේවනේ මේ තියෙන්නේ ටූල්ස් පාවිච්චි කරලා රට හදනවා කියලායි ආවේ. දැන් මොකක්ද හැදිච්ච රට? දැන් රටේ ආර්ථිකය 4 ගාතෙන් වට්ටලා තියෙන්නේ. රටේ සෞඛ්‍ය 4 ගාතෙන් වට්ටලා තියෙනවා. රටේ අධ්‍යාපනය 4 ගාතෙන් වට්ටලා තියෙනවා. ඔක්කොම වැට්ටුවම රට වැට්ටුවා තමයි. රට වට්ටලා තියෙන්නේ. මේ ඔක්කොම වට්ටලා ඉවරලා මේ පාලකෝ කියනවා දැන් අපිට මේක කරගෙන යන්න අමාරුයි. දැන් තියෙන්නේ දෙවියන්ගේ පිහිට පමණයි. ඉතින් දෙවියන්ට බාර දෙනවා කිව්වා ජනතාවයි රටයි. දැන් දෙවියෝ කල්පනා කරා දැන් මොකද කරන්නේ? 4 ගාතෙන් වට්ටපු රටක් දැන් අරගෙන කොහොමද කරන්නේ? දෙවියෝ මේක බාරගෙන යම රජුරවන්ටත් එන්න කියලා දැන් රටේ ජනතාව කනත්තවල් වල පදිංචි කරමින් ඉන්නවා. දැන් ආණ්ඩුව කරන්නේ ඒකට පහසුකම් සැපේ. ආණ්ඩුව කනතු සූදානම් කරමින් ඉන්නවා. අම්පාර පැත්තෙන් අක්කර 25ක කනත්තක් හොයනවා. දැන් හොයනවා. මෙන්න රට වැටිච්ච තැන. කටවල් වහගෙන මැරෙනවද? ඇත්ත කියලා බලපෑමක් කළා රටත් රැකලා ජනතාවත් රැකලා මැරෙනවද කියන ප්‍රශ්නේ තියෙන්නේ. පාරිභෝගිකයින්ට රුපියල් 100ට වැඩියෙන් කිසිසේත්ම මින් ඉදිරියට සහල් විකිණීමට ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වැඩි මිලට සහල් විකුණන්නන්ට එරෙහි දඩ මුදල් සහිත ගැසට්ටුව ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. ලංකාවේ සිල්ලරට සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන හාල් කිලෝක මිල රුපියල් 100ට වඩා වැඩි වෙන්න දෙන්නෙම නැහැ. ඒ සහතිකේ මං වෙළඳ අමාත්‍යවරයා වශයෙන් ලබා දෙනවා. අවශ්‍ය අනපනත්තික සංශෝධන ටික සම්මත කර ගැනීමෙන් පසු මොනම හේතුවක් නිසාවත් කවර ජගතෙකුටවත් මේ පොදු ජනතාව පරිභෝජනය කරන සහල් කිලෝවක් රුපියල් 100ට වඩා වැඩියෙන් අලෙවි කරන්න ඉඩ දෙන්නේ නැහැ. එසේ අලෙවි කරන සිල්ලර වෙළෙන්දෙක් ඉන්නවා නම් ඒ සිල්ලර වෙළෙඳුන්ට මෙතෙක්කල් තිබුණ දඩේ තමයි රුපියල් 2500. ඒ දඩේ ලක්ෂය දක්වා වැඩි කරලා තියෙනවා පළවෙනි අවස්ථාවේදී. දෙවෙනි වතාවටත් ඒ වරද කළොත් ලක්ෂය 2 ලක්ෂය දක්වා වැඩි කරලා තියෙනවා. උපරිමයේ දශලක්ෂය දක්වා වැඩි කරලා තියෙනවා. සමාගම් වලට දඩේ කෝටිය දක්වා වැඩි කරලා තියෙනවා. ඒ අවශ්‍ය සංශෝධනයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුමත කළා. සඳුදා කැබිනට් මණ්ඩලයේදී ඒ කැබිනට් අනුමැතිය ලබා ගන්නවා. රජයේ වශයෙන් වහාම ක්‍රියාත්මක වෙලා චක්‍රලේඛනයක් යවලා තියෙනවා. කිසිම වීමෝලක් අලුතෙන් ලියාපදිංචි කරන්න බෑ. ඒ නිසා මම ඊටාම කරුණාවෙන් හා වගකීමෙන් සියලුම අතරමැදියන්ට කියනවා තමුන් ඕනෙම මුදලකට ගත්තට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ වී. හැබැයි අතරමැදියන්ට තොග රැස් කරන්න බෑ. ලියාපදිංචි වෙලා නැති සියලුම මෝල් වල හෝ නිවාසවල හෝ වෙනත් ස්ථානයක ජාවාරම් කිරීම සඳහා රැස් කරලා තියෙන සියලුම වීතක රජයට පවරා ගැනීම ස්ථිර වශයෙන්ම කරනවා. වඩා වැදගත් වන්නේ ආර්ථිකය පවත්වාගෙන යාමද නැතහොත් ඔක්සිජන්ද යන්න තේරුම් ගන්න බැරි ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසුවා. ආණ්ඩුව කරනු ලබන මාරාන්තික ක්‍රීඩාවේ ඛේදවාචකය අතළඟ මැයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයෙන් උපුටා ගැනීම් කිහිපයක්. බිහිසුණු කොරෝනා ව්‍යාප්තිය අතින් ලෝකයේ 15 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබියදීත් හිතක් පපුවක් නැති පාලකයින් එය තවමත් තුට්ටුවට මායිම් කොට නැත. මේ ව්‍යසනකාරී මොහොතේ පවත්නා දැඩි අවධානම සැලකිල්ලටගත් අප විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම්ද ප්‍රකාරව කෙටි කලකට හෝ රට අගුල් දමන ලෙස ඉල්ලා සිටියේ සියල්ලටම වඩා ජනතාවගේ ජීවිත අපිට වටින නිසාය. ආණ්ඩුවට ආසාදිතයින් සහ මරණ යනු හුදු ඉලක්කම් සූදුවක් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ කොරෝනා ව්‍යාප්තියේද වරදද ජනතාවගේ කරමත පටවා අත සෝදා ගැනීමටය. කොරෝනා ව්‍යසනය පැමිණි මොහොතේ සිට මෙරටේ ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු කළ බවත් වගකීම් විරහිතව කටයුතු කළේ ආණ්ඩුව බවත් ඕනෑම කෙනෙක් දන්නා සත්‍යකි. කොරෝනා ව්‍යාප්තිය අත්හදා බැලීමට යයි කියා සංචාරකයන් ගෙන්වමින්ද කොරෝනා වලින් තොර රටක් බව පවසා මෙරටට කොරෝනා වලට ආරාධනා කරමින්ද ආණ්ඩුව කටයුතු කළ අයුරු ජුගුප්සාජනකය. ආර්ථිකයේද ඔක්සිජන්ද යන්නේ වඩාත් වැදගත් කුමක්ද යන්න තේරුම් ගන්නට බැරි ආණ්ඩුවකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. එබැවින් අප ජනතාවගෙන් නැවත ඉල්ලා සිටින්නේ කොරෝනා වලින් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වන ලෙසයි. උපුටා ගැනීම අවසන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.
ගුරු වැටුප් ගැටලුව විසඳීමට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම අද ආරම්භ වුණා. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගෙන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වී අදට දින 33ක්. ගුරු වැටුප් විෂමතා සංශෝධනය කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව තිබෙනවා. මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී ගුරු වෘත්තීය සමිති නායකින් සහ බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වුවද ඒවාද අසාර්ථක වුණා. ඒ හමුවේ ගුරුවරුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම ක්‍රියාත්මක කළා. ඒ අනුව ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වී අදට දින 33ක්. පවතින තත්ත්වයේ හමුවේ නිවසේ සිට සිය අධ්‍යාපන කටයුතුවල නිරත වන පාසල් දරුවන් රජයේ සහ ගුරුවරුන්ගේ මෙම ගැටලුවට මැදිව මහත් අසරණව සිටිනවා. මේ වන විට ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත් කර තිබෙනවා. එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ගුරු වෘත්තීය සමිති කිහිපයක් සමග ඊයේ සාකච්ඡාවක්ද පැවැත්වුවා. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ සියලුම ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර අවසන් නිගමනයකට එළඹෙන බවයි. නමුත් ගුරු වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මේ වනතෙක් සිය සංගමය සාකච්ඡාවක් සඳහා කැඳවා නැති බවයි. අද දවසේ ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. ඔවුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට එම පෙත්සම ගුරු සහ විදුහල්පති උද්‍යම සම්දානයේ දෙසත් ඒ වගේම රට යන වෘත්තීය සමිති දෙසත් ඉදිරියට ගෙන යමින් මහජන සහයෝගය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. ආණ්ඩුව පැත්තෙන් තවදුරටත් මේ ප්‍රශ්නය විසඳීම කල් මරමින් කල් දමමින් තිබෙනවක් තමයි පේන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ මේ වනතුරු විදුහල්පති උද්‍යම සම්දානයේ සාකච්ඡාවක් ලබා දෙන්නේ නැහැ. ඔවුන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්නය නොවිසඳා කල් මරීමට එරෙහිව අපේ දැඩි විරෝධය පළ කරනවා විතරක් නෙමෙයි කඩිනමින් මේ ප්‍රශ්නය විසඳන්න බල කරනවා. එහෙම නොවෙනවා නම් තවදුරටත් ඉදිරියට උත්කේ ක්‍රියාමාර්ග සහ අනිකුත් ක්‍රියාමාර්ග ගනිමින් අපි මේ අරගලය ඉදිරියටම යනවායි කියන කාරණයට අවධානය කරනවා. එමෙන්ම සිය වෘත්තීය අරගලයේ තවත් පියවරක් ලෙස අද දිනේදී අන්තර්ජාලය ඔස්සේ ගුරු වෘත්තීය සංගම් පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කළා. ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ අද රාත්‍රියේ 7:15ට යෙදෙන සුබ මොහොතින් ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද රාත්‍රී 7:15ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී දළදා වීදිය ඩී.එස්. සේනානායක වීදිය රජ වීදිය ඔස්සේ පැමිණ ගෙවැදීමට නියමිතව තිබෙනවා. පවතින කොරෝනා අවදානම හේතුවෙන් මෙවර ඇසල පෙරහැර මහජන සහභාගීත්වයෙන් තොරවයි පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම වෙනත් වසරවල මෙන් මෙවරද ආරක්ෂක අංශ සුපුරුදු පරිදි යොදවා තිබෙනවා. මේ අතර ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. ඊයේ දින පෙරහර කරඬුව වැඩමවීම සිදු කෙරුණේ රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියයි. එමෙන්ම පළමු කුඹල් පෙරහැර සඳහා අලියතුන් 38 දෙනෙක් ගමන් කළා. සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩාමාණික් කැරගත් පෙරහර අද තෝලංගමුව රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළා. අද රාත්‍රියේදී ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙනේදී සැදැහැවතුන්ට පූජෝපහාර පැවැත්විය හැකියි. යනුව මෙම පෙරහැර අඹේපුස්ස අලව්ව පඹදෙනිය දම්පැලැස්ස සහ නාරම්බල හරහා ගමන් කර අද පස්වරෝ වන විට කුරුණෑකල ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙන වෙත පැමිණීමට නියමිතයි.
පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ ආගමික ආශිර්වාද මැද්දේ මෙම පෙරහැරේ කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩාමාලී කෙරගත් පෙරහැර කැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙන වෙත පැමිණීමෙන් අනතුරුව අද රාත්‍රී කාලයේදී බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘතව තිබෙනවා. පෙරහැර ගමන් කරන අවස්ථාවේදී මාර්ගයේ පාලනය කිරීමේ කටයුතු අදාළ පොලිස් කොට්ටාශය මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ග උපදේශයන්ට අනුව මෙය පවත්වනු ලබනවා. මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රතාපවත් ශ්‍රේෂ්ඨ චරිතයක් වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ 42 වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් රාජගිරියේ පිහිටි එන්.එම්. පෙරේරා පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. මෙරට දේශපාලන ඉතිහාසයේ කෘතහස්ත ආර්ථික විශ්ලේෂකයෙකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා මුදල් අමාත්‍ය ධූරිය සීම විපක්ෂ නායක ධූරියද දරා තිබෙනවා. ඔහු සිය දේශපාලන ජීවිතය තුළ ඍජු නිවැරදි අභීත තීන්දුව තීරණගත් දේශපාලඥයෙකු ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ. ඔහු මුදල් අමාත්‍ය ධූරිය දැරූ සමයේ ඇතැම් ආයතන ජනසතු කරමින් විප්ලවීය වෙනසක් සිදු කළ බව පක්ෂ විපක්ෂ සියලු දෙනා අවිවාදයෙන් යුතුව පිළිගනු ලබනවා. ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ 42 වන ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් රාජගිරියේ පිහිටි එන්.එම්. පෙරේරා පිළිරුවට පූජෝපහාර දැක්වීම සිදු කෙරුණා. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයේ වත්මන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා. අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සමීක්ෂණය පවත්වන්න ජනතාව අතරේ බඩගින්නෙන් පෙළෙන අය කවුද කියලා. දැන් අපේ අදහස් වලට වැඩි සැලකිල්ලක් දක්වන්නේත් නැහැ. ඒ අයගේ උමනාවන් වලට සම්පූර්ණයෙන්ම යට වෙලා ආණ්ඩුව කටයුතු කරන්නේ. කනගාටුයි කියන්නේ කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා හිටපු කාලයේදී අපි පක්ෂ නායකයින් සතිපතා කැඳෙවුවා. අපේ අදහස් විමසුවා. තීන්දුව ගත්තා. දැන් ඒ වගේ මුකුත් කරන්නේ නැහැ. ඉහළින් තීන්දුව ගන්නවා. ජනතාව නියෝජනය කරන අපි වගේ අයගෙන් අදහස් විමසන්නේ නැතුව. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් විනාශ වූ ශ්‍රී ලාංකිකයින්ට අයිති භාණ්ඩවලට වන්දි ලබා දෙන ලෙසට ඉල්ලා ඔවුන් අද රජයෙන් ඉල්ලීමක් කළා. තමන් ආනයනය කළ භාණ්ඩ විශාල තොගයක් ගින්නෙන් විනාශ වූ බව පවසන භාණ්ඩවල අයිතිකරුවන් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. පසුගිය මැයි මාසයේ ගිනිගෙන විනාශ වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හරහා භාණ්ඩ එවූ පුද්ගලයන් සියලු දෙනාගේ භාණ්ඩ නැවෙහි ඇති වූ ගින්නෙන් විනාශයට පත් වුණා. කෙසේ වෙතත් නෞකාවේ මව් සමාගම සහ රක්ෂණ සමාගම නැව්ගින්නෙන් මෙරට පරිසරයට හා දීවරින්ට සිදු වූ පාඩුවට වන්දි මුදල් ගෙවන බවට පොරොන්දු වූ අතර පසුව නැව් සමාගම පළමු අන්තර්කාලීන වන්දි මුදලෙන් කොටසක් ලෙස රුපියල් මිලියන 720ක් මෙරටට ලබා දීමට කටයුතු කළා. මේ අතර නෞකාව හරහා මෙරටට භාණ්ඩ එවීමේදී විනාශ වූ තම භාණ්ඩවල වන්දි මුදල් ලබා ගැනීමටද රජය මැදිහත් වන ලෙස ඉල්ලමින් එම විනාශ වූ භාණ්ඩවල ශ්‍රී ලාංකික අයිතිකරුවන් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. දැන් මාස දෙකමාරක් වුණා. තාම අපිට කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. අපි කතා කරන වෙලාවට ඒගොල්ලෝ කියන්නේ තාම ෂිපින් ලයින් එකෙන් කිසිම රක්ෂණ මුදලක් ඇවිල්ලා නැහැ කියලා. මාස දෙකමාරක් තිස්සේ අපි බලාගෙන ඉන්නවා. අපිට කිසිම සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. අද වෙනකන් දැන් අපි හිටින්නේ අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. හැම නැව් සමාගම ඒගොල්ලෝ බඩු ගන්නකොට ඉන්ෂුරන්ස් කරලා තමයි ගන්නෙ. ඉතින් වගකීම බාර ගන්න ඕනේ එහෙ අපි දාපු නැව් සමාගම. අපි ගෙවනවා ඒගොල්ලොන්ට ගාණක් ගෙවලා තමයි මේ භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ. අපි දාපු කාගෝකේ 20 දෙනෙක් බඩු දාලා තියෙනවා. අපි මේ නැව් සමාගම මේ ඒජන්ට් ට්‍රාන්ස්කෝ ආතනෙත් කතා කරුවා. එතකොට ඒක කට්ටිය කියන්නේ අපි බඩු දවස් ආයතනයෙන් ඉවසන්න කියලා. නමුත් ඉවසද්දී එයාලා ෆෝන් උස්සන්නෙත් නැහැ. එයාලට වන්දි හම්බුන්නේ නැහැ කියලා කියන අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද මාස දෙකක් විතරදී රජය වන්දි ගෙව දීවර ජනතාවට ඒක හරි සාධාරණයි. ඒ අයගේ ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ ඊට වඩා මේක ඍජුවේ මැදිහත් වුණ කට්ටිය. නමුත් අපිට කිසිම තාමත් උත්තරයක් නැහැ. මම හිතනවා එයාලට ඉන්ෂුරන්ස් එක හම්බෙලා කියලා. අපේ සමාජයේ එක්කෙනෙකුටවත් ලැබුණේ නැහැ තාම වන්දි මුදල. දැන් තවත් පුවත් කිහිපයක්.
ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙකු ග්‍රෑන්ඩ් පාස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 500 සහ රුපියල් 100 මුදල් නෝට්ටු තොගයක් ව්‍යාජ ලෙස මුද්‍රණය කර එම මුදල් සූක්ෂම ලෙස වෙළඳසැල් වලට ගොස් මාරු කර ගන්නා ලද පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් මිලියන 50ක් පමණ වන බවයි නාවික හමුදාව සඳහන් කළේ. කොළඹ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ලවන බවට යම් තොරතුරක් ලැබුණු බව එම ආයතනයේ නිලධාරීන් ඊයේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයට විශේෂ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කර තිබෙනවා. මෙම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු මත එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මහනුවර හිඳගල ප්‍රදේශයේ ස්ථිර පදිංචියක් ඇති එවැගේම පනාගොඩ ප්‍රදේශයේ తాවකාලික පදිංචියක් ඇති පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මෙම අත්අඩංගුවට ගත් තැනැත්තා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙකු බවත් ඉන්පසුව ගුවන් හමුදාවෙන් නිරපීමක් සිදු කර ඇති අයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමු වෙමු රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.